බල විභේදනය මොකද්ද බල විභේදනය කියලා කියන්නේ? බල විභේදනය කියලා කියන්නේ කිසියම් බලයක් එකිනෙකට ලම්බක දිශා දෙකකට සකස් කර ගැනීමට තමයි අපි කියන්නේ බල විභේදනය කියලා. මෙතනදී අනිවාර්යෙන්ම බල විභේදනය කරද්දී ඔයා මතක තියාගන්න ලම්බක දිශා දෙකකට සකස් කරගන්න ඕනේ. පැහැදිලිද? දැන් අපිට ලැබෙන බල විභේදනයේ කොටස් වලින් 90%ක්ම තියෙන්නේ තිරසට සහ සිරසට බල විභේදනය කිරීම. හැබැයි ඊට අමතරව ආනත තල ඔස්සේ බල විභේදනය අපිට තියෙනවා. ඒ නිසා මම මුලින්ම මෙන්න මේ වගේ උදාහරණයක් ගන්න. මේ විදිහට F කියන බලයක් තියෙනවා. මේ F බලය තිරසට තීට කෝණයක් හදනවා කියලා අපි සැලකමු. දැන් අපි මෙන්න මේ F කියන බලය විභේදනය කරන්න යන්නේ. අපි බල විභේදනයේ ප්‍රධාන වශයෙන්ම කරන්නේ තිරසට සහ තිරසට. එතකොට මේක කරද්දී දැන් ඔයා බල විභේදනය කරගන්නට අපි කියනවා සංරචකයක් කියලා. බල විභේදනයේදී මෙන්න මේ කරුණු මතක තියාගන්න. මොකද්ද? අපි යම්කිසි දෛර්ඝ්‍යයක් නැත්නම් යම්කිසි බලයක් කෝණය දෙසට විභේදනය කරනවා නම් අපි ඒ සංරචකයට කියනවා මොකද්ද? cos කියලා. අපි සැලකුවොත් එහෙම කෝණයෙන් ඉවතට බලයක් විභේදනය කරනවා නම් අපි ඒකට කියනවා මොකද්ද? sin කියලා. දැන් අපි මෙන්න මේ ගානට එමු. මේ f කියන බලය තියෙනවා මේ අපි විභේදනය කරන්න ඕනේ. විභේදනය කරද්දී තිරස් සංරචකය සහ සිරස් සංරචකය විදිහට ගන්න තියෙනවා. එතකොට මම මේ f කියන බලය තිරසට විභේදනය කරද්දී මම විභේදනය කරන්නේ නැත්නම් සකස් කරගන්නේ කෝණයේ දෙසටනේ. ඒ නිසා අපි අන්නේ සංරචකයට කියනවා මොකද්ද? f cos θ කියලා. මම අර කලින් කිව්වා වගේ කෝණයේ දෙසට නම් cos කියලා ගන්න පුළුවන්. පැහැදිලිද? ඊට පස්සේ කෝණයෙන් ඉවතට නම් අපි ඒක කියනවා මොන සංරචකය කියලාද? f sin θ කියලා. පැහැදිලිද? හරි. එතකොට මේ තියෙන්නේ මේ දෙක මෙන්න මේ f කියන බලයේ විභේදන සංරචක දෙක තමයි ඔය තියෙන්නේ. අනිවාර්යයෙන්ම බලයක් විභේදනය කරගද්දී අපි මේ බලය සැලකුවොත් එහෙම මේ බලයක් විභේදනය කරද්දී එකිනෙකට ලම්බක දිශා දෙකකට අනිවාර්යයෙන්ම සකස් කරගන්න ඕනේ. මම ගන්න තව උදාහරණයක්. මේ විදිහට ගානක් දීලා තියෙනවා. මෙන්න මේ කෝණය අපි සැලකමු β කියලා. මේ බලයේ අගය මම ගන්නම් f කියලා. අපි කොහොමද මෙන්න මේ f කියන බලය විභේදනය කරන්නේ? කෝණය දෙසට නම් cos θ. ඒ කියන්නේ බලයේ cos θ සංරචකය තමයි කෝණය දෙසට විභේදනය කරනවා නම් ඉන්නේ. ඒකට අපි ගන්න පුළුවන් මොකද්ද? f cos β කියලා. කෝණයෙන් ඉවතට මේ විභේදනය කරනවා නම් f sin β කියලා ගන්න පුළුවන්. බලය විභේදනය කරාට පස්සේ සිරසට එතකොට ඊතලයේ ඉන්නේ ඉහළට. මේ බලය මේ පැත්තට විභේදනය කළාම ඊතලයේ ඉන්නේ මේ දිශාවට. හරි. අපි මේව සැලකමු. මෙන්න මේ විදිහට බල දෙකක් තියෙනවා. මෙතන F0 කියලා ගමු. මේ බලය අපි සැලකමු F1 කියලා. මම මෙතන කෝණය ඔයාලට දෙන්නම්. මේ කෝණය අපි ගමු θ කියලා. මෙන්න මෙතන කෝණය මම සැලකන්නම් α කියලා. හරි. මේ කෝණය θ මෙන්න මේ කෝණය α කියලා ගත්තා. හරි. අපි කොහොමද මේ F0 සහ F1 කියන බල දෙක විභේදනය කරගන්නේ? මම මුලින්ම යන්න මෙන්න මේ F0 කියන බලයට. මේ F0 බලය අපි විභේදනය කරගන්නකොට විභේදනය කරගන්නේ තිරසට සහ සිරසට. කෝණය දෙසට විභේදනය කරනවා නම් ඒක cos සංරචකය කියලා කියනවා. කෝණය ඉවතට නම් විභේදනය කරන්නේ ඒක sin සංරචකය කියලා කියනවා. හරිද? එහෙමනම් මම මෙන්න මේ F0 කියන බලය සිරසට විභේදනය කරගන්නම්. එතකොට අපි කියන්නේ කොහොමද ඒක? කෝණය දෙසට නිසා ඒකට අපි කියනවා f cos θ කියලා.
F naught cos theta. හරිද? ඊට පස්සේ තිරසට විභේදනය කරද්දී නැත්නම් තිරස් සංරචකය ගද්දී කෝණයෙන් ඉවතට නම් හරවගන්නේ. ඒ නිසා මේක සංකේතවත් කරනවා කොහොමද? F naught sin theta කියලා. පැහැදිලිද? අන්න ඒ වගේ අපි F1 බලයට යමු. F1 කියන බලය කෝණීය දෙසට විභේදනය කරනවා නම් නැත්නම් තිරස් සංරචකය ගන්නවා නම් අපි අර කියනවා කොහොමද? ඒක F1 cos alpha කියලා. ඊට පස්සේ මෙයාගේ සිරස් සංරචකය ගන්නකොට කෝණයෙන් ඉවතර නිසා අපි කියනවා කොහොමද? F1 sin alpha කියලා. පැහැදිලිද? මෙන්න මේ විදිහට ආනත තලයක් තියෙනවා. අනිත් අවස්ථාවලදී බල විභේදනය කරන්නේ සිරසට සහ තිරසටනේ. නමුත් ආනත තලයක් සැලකුවාම ආනත තලය ඔස්සේ බල විභේදනය කරන්නේ ආනත තලයට සමාන්තරව. නැත්නම් ඔබට කියන්න පුළුවන් ආනත තලයේ දිගේ කියලා. අනිත් අවස්ථාව තමයි ආනත තලයට ලම්බකව. පැහැදිලිද? එහෙනම් ආනත තලය සැලකුවාම බල විභේදනය කරන්නේ ඔන්න ඔය දිශා දෙකට. මෙන්න මේ විදිහට බලයක් තියෙනවා. මේ බලය තියෙන්නේ ආනත තලයට θ කෝණයක් ආනත කියලා සලකන්න. හරි. එතකොට මේ බලය අපි අගේ ගමු F කියලා. දැන් මට ඕනේ මෙන්න මේ බලය විභේදනය කරන්න. මේ F කියන බලය විභේදනය කරද්දී විභේදනය කරන්න ඕන දිශා දෙක මොකද්ද? එකක් ආනත තලයට සමාන්තරව. නැත්නම් ආනත තලයේ දිගේ. ඒ කියන්නේ මේක නම් බලය ආනත තලයේ දිගේ කියලා කියන්නේ මෙන්න මේ දිශාව. මෙන්න මේ දිශාවට තමයි ආනත තලයේ දිගේ කියලා කියන්නේ. අනිත් සංරචකය ගන්න ඕන කොහෙටද? ආනත තලයට ලම්බකව. ආනත තලයේ මේක නම් ඊට ලම්බකයි කියලා කියන්නේ මෙන්න මේ දිශාව. තේරුණාද? ඔන්න ඔය ආකාරයට තමයි මේ බලය විභේදනය කරගන්න ඕනේ. එහෙමනම් මම මේ F කියන බලය ආනත තලයට සමාන්තරව විභේදනය කරගත්තොත් විභේදනය කරද්දී මේ බලය සකස් කරගන්නේ කෝණයේ දෙසටනේ. එහෙමනම් මේ සංරචකය මොකද්ද? F cos theta. පැහැදිලිද? මේ තලයෙන් උඩට. ඊට පස්සේ මේ බලය ආනත තලයට ලම්බකව හදාගත්තොත් එහෙම එතකොට ඉන්නේ පහළට කෝණයෙන් ඉවතට නිසා අපි ඒක සංකේතවත් කරනවා කොහොමද? F sin theta කියලා. පැහැදිලිද? ඔන්න ඔහොම තමයි ආනත තලයක් ඔස්සේ බල විභේදනය කරන්නේ. මම ගන්න මේක පළවෙනි අවස්ථාව කියලා. අපි සැලකුම් මෙන්න මෙහෙම බලයක් තියෙනවා කියලා. F කියන බලයක් තියෙනවා. මෙන්න මේ විදිහට θ කෝණයක් ආනතව තියෙනවා. මේ බලය කොහොමද විභේදනය කරන්නේ? දැන් ඔයා මතක් කරගන්න බල විභේදනය කරන්න ඕනේ දිශා දෙකකට. එකක් ආනත මේක ආනත තලයක් නිසා ආනත තලයට සමාන්තරව සහ ආනත තලයට ලම්බකව තමයි විභේදනය කරගන්න ඕනේ. පැහැදිලිද? එහෙමනම් මම ආනත තලයට සමාන්තරව ගත්තොත් එයාගේ සංරචකය මෙන්න මේ ඉන්නේ මේ පැත්ත. θ කෝණය ඉවතට. ඒ නිසා මොකද්ද? F sin θ කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ ආනත තලයට ලම්බකව ගත්තොත් එයාගේ බලය ලකුණු වෙන්නේ මෙන්න මේ දිශාවට. ඒ කියන්නේ මොකද්ද? කෝණයේ දෙසර නිසා F cos θ කියලා ගන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් මේ බලයේ සංරචක දෙක තමයි මේ තියෙන්නේ. දැන් මම පටන් ගන්නවා අපි මේ කතා කරන්නේ කොටස නිව්ටන් නියම. චලිතය පිළිබඳ නිව්ටන් නියම තුනක් තියෙනවා. පළවෙනි මොකද්ද? යම් කිසි සලකන වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් බාහිර අසමතුලිත බලයක් ක්‍රියාත්මක නොවේ නම් ඒ වස්තුව එක්ක තියෙනවා නිශ්චලතාවයේ නැත්නම් ඒකාකාර ප්‍රවේගයෙන්. පැහැදිලිද? දැන් මොකද්ද මේ අසමතුලිත බලයක් කියන්නේ? දැන් මෙහෙම ගන්න වස්තුව කොහොම තියෙනවා මේ වස්තුව මත මේ පැත්තෙන් මෙහෙට අදිනවා නිව්ටන් 10කින් මේ පැත්තට අදිනවා නිව්ටන් 10කින්. එතකොට මොකද වෙන්නේ? දෙපැත්තටම අදින ප්‍රමාණය සමානයි. ඒ නිසා දෙපැත්තම මොකද වෙන්නේ?
කැපිලා යනවා. ඒ නිසා මෙයා මත ඇත්තටම සම්ප්‍රයුක්ත බලයක් නැත්නම් කොහෙදවත් බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හරිද? අන්න ඒක තමයි කියන්නේ අසමතුලිත බලයක් කියලා. හොඳට මතක තියාගන්න. බාහිර අසමතුලිත බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් වස්තුව ආකාර දෙකකට තියෙන්න පුළුවන්. එකක් මොකද්ද? නිශ්චලතාවේ. අනික මොකද්ද? ඒකාකාර ප්‍රවේගයෙන්. ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙමින් තියෙන්න පුළුවන්. පැහැදිලිද? හරි. දැන් මේක නම් ඔයාලා අදහසක් දන්නවා. මම මේකට පොඩි උදාහරණයක් කියන්නම්. මේව ගන්න. මේ වගේ තියෙනවා සුඹන පෘෂ්ඨයක් තියෙනවා කියලා හිතන්න. මේ සුඹන පෘෂ්ඨය මත වස්තුවක් v කියන වේගයෙන් චලනය වෙමින් තියෙනවා. වස්තුවක් v කියන වේගයෙන් චලනය වෙමින් තියෙනවා. හරිද? මට කියන්න මේ වස්තුවට දැන් මේ පෘෂ්ඨය සුමටයිනේ. පෘෂ්ඨය සුමට නිසා මෙයාට චලනයේ විරුද්ධ බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කියන්නේ ඝර්ෂණ බල වගේ මෙතනදී ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙමනම් චලන දිශාවට නැත්නම් මේ තිරස් දිශාවට බලයක් ක්‍රියාත්මක වෙනවද? නැහැ. ඒ නිසා මේ වස්තුව එක දිගට නවතින්නේ නැතුව දිගටම v වේගයෙන් අත්චලනය වෙමින් තියෙනවා. පැහැදිලිද? ඔන්න ඕකයි ඒක වස්තුවක් මත බාහිර බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් එයා ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙනවා කියලා කියන එක අදහස. ඕක තමයි පළමු නියමය. මේ පළමු නියමයත් එක්ක තව සම්බන්ධ වෙන පද ටිකක් තියෙනවා. හරිද? අවස්ථිතිය කියලා. මොකද්ද මේ අවස්ථිතිය කියලා කියන්නේ? යම් කිසි වස්තුවක් තමන්ගේ චලන ස්වභාවය වෙනස් කිරීමට දක්වන අකමැත්ත තමයි කියන්නේ මොකද්ද? අවස්ථිතිය කියලා. පැහැදිලිද? දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම චලනය වන වස්තුවක් ආස මොකටද? දිගටම චලනය වෙමින් තියෙන්න. නිශ්චල තියෙන වස්තුවක් ආස මොකටද? නිශ්චල තියෙන වස්තුවක් ආසයි නිශ්චලව තියෙන්න. අපි යාගේ චලනය වෙනස් කරන්න යන්නේකට එයා ආස නැහැ. එතකොට මෙන්න මේ චලිත ස්වභාවය වෙනස් කිරීම දක්වන අකමැත්තට තමයි අපි කියන්නේ මොකද්ද? අවස්ථිතිය කියලා. පැහැදිලිද? හරි. මේ අවස්ථිතිය කියන පදය රඳාපවතින්නේ ස්කන්ධය මත. ඒ කියන්නේ යම් කිසි වස්තුවක ස්කන්ධය වැඩි කියලා සැලකන්න. එයාගේ ස්කන්ධය වැඩි නම් අවස්ථිතිය මොකද වෙන්න ඕනේ? වැඩි. මහත පුද්ගලයෙක් ඉන්නවා හිටගෙන, තව කෙට්ටු පුද්ගලයෙක් ඉන්නවා හිටගෙන. ඒ දෙන්නගෙන් කවද තල්ලු කරන්න ලේසි? අනිවාර්යයෙන්ම කෙට්ටු පුද්ගලයා. මොකද එයාගේ ස්කන්ධය අඩුයිනේ. තේරුණාද? මම තව උදාහරණයක් ඔයාලට කියන්නම්. චලනය වෙන බස් රථයක් තියෙනවා. මේ චලනය වෙන බස් රථේ යම්කිසි පුද්ගලයෙක් මේ විදිහට ඉන්නවා. මේ බස් රථයේ v වේගයෙන් ගමන් කරනවා කියලා හිතන්න. බස් රථයේ v වේගයෙන් ගමන් කරද්දී මේ බස් රථයේ තුල ඉන්න මනුස්සයරත් මොකද වෙන්නේ? v වේගයක් තියෙනවා. එයාත් එතකොට මොකද වෙන්නේ? v වේගයෙන් ගමන් කරනවා. හරිද? ඔයා හිතන්න බස් රථේ එකපාරට බ්‍රේක් ගහුවා කියලා මොකද වෙන්නේ? බස් රථේ නවතිනවා. නමුත් මිනිසා මොකද වෙන්නේ? මිනිසා හැබැයි යා එකපාරට බ්‍රේක් ගහන්නේ නැහැ. යාට එහෙම කරන්න බෑ. ඒ නිසා මේ බස් එක නැවතුණත් මේ පුද්ගලයා මොකද වෙන්නේ? ඉදිරියට පොඩ්ඩක් දුර ගමන් කරනවා. හරිද? එයා ආරක්ෂිතව හිටිය තවුලක් නැහැ. නැත්තම් සමහර වෙලාවට එයා වැටෙන්නත් පුළුවන්. පැහැදිලිද? දැන් බස් එක බ්‍රේක් කළා. නමුත් මිනිහා ආස නැහැ තමන්ගේ චලිත ස්වභාවය වෙනස් කරගන්න. ඔන්න ඕක තමයි අවස්ථිතිය කියලා කියන්නේ. ඊට පස්සේ මම යනවා නිව්ටන්ගේ දෙවන නියමයට. පළවෙනි නියමයෙන් කියන්නේ බාහිර අසමතුලිත බලයක් ක්‍රියාත්මක නොවේ නම් කියලා. දෙවෙනි එකෙන් කියන්නේ මොකද්ද? යම් කිසි අවස්ථාවක බාහිර අසමතුලිත බලයක් ක්‍රියාත්මක වේ නම්, බාහිර අසමතුලිත බලයක් ක්‍රියාත්මක වෙනවා නම් මේ බාහිර අසමතුලිත බලය අනුලෝමව සමානුපාතිකයිලු ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවයට. පැහැදිලිද? හරි. දැන් මම ගම්‍යතාව ගැන කතා කරලා නැති නිසා මම දෙවන නියමයෙන් අපිට ලැබෙන ප්‍රකාශනයේ විතරක් මම පැහැදිලි කරන්නම් දැනට. හරිද? අපි පස්සේ බලමු මොකක්ද මේ ගම්‍යතාව සහ මේ ගම්‍යතාවය කොහොමද මේ සමීකරණය වෙන්නේ කියලා. f සමානයි ma කියන සමීකරණය. පැහැදිලිද? මෙතනදී දැන් ඔයාලා ගණන් හදලා f සමානයි ma දානවා. හැබැයි මතක තියාගන්න මෙන්න මේ කරුණු ටික පොඩ්ඩක් දැනට ඔළුවේ තියාගන්න. හරිද? f සමානයි ma සමීකරණයකට දාද්දී ඔයා අනිවාර්යයෙන්ම දිශාව සලකුණු කරන්න. දැන් මෙහෙම දිශාව සලකුණු කළේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. හරිද?
හැබැයි කොහොමද හොඳයි f සමාන ma දාන දිශාව ලකුණු කරන එක. මම උදාහරණයකට මෙන්න මෙහෙම සලකන්නම්. f සමාන ma මම තිරස්ව මේ දකුණු පැත්තට දැම්මා කියලා ලකුණු කළා. පැහැදිලිද? අපි මෙහෙම ගමු වස්තුවක්. මේ වස්තුව මත මේ වස්තුව අපි සලකමු. මෙයා මේ පැත්තට ත්වරණය වෙනවා කියලා හිතමු. මේ වස්තුව මත ක්‍රියාත්මක වෙන බල දෙකක් තියෙනවා. අපි සලකමු F1 කියලා බලයක් තියෙනවා. අනිත් එක F2 කියලා බලයක් තියෙනවා. මේ වස්තුව ගමන් කරන්නේ මේ දිශාවට නම් F1 බලයේ දිශාව F2 බලයේද? වස්තුව මේ පැත්තට නම් ගමන් කරන්නේ අනිවාර්යයෙන්ම ඒ දිශාවට තියෙන බලය වැඩි වෙන්න ඕනේ. දැන් ඔන්න මම මේ වස්තුවට f සමාන ma දාන්න යන්නේ. මේ දිශාවට දාන්නේ. දැන් මෙහෙම f සමාන ma තිරසට දානවා කියලා කිව්ව ගමන්ම ඔයා මතක තියාගන්න ඕන එක දෙයක් තියෙනවා. මොකද්ද? මේ f කියලා කියන්නේ නිකම්ම බලයක් නෙවෙයි. හරිද? අපි f කියනවා මොකද්ද? සංප්‍රයුක්ත බලය කියලා. සංප්‍රයුක්ත බලය කියලා කියනවා. ඕකේ සරල දාස මෙහෙමයි. දැන් මට කියන්නේ දැන් මේ වස්තුව මත බල ක්‍රියාත්මක වෙනවද? එකක් F1 මේ පැත්තට F2 අනිත් පැත්තට. එතකොට අපි සමීකරණේ දාන්නේ කොයි දිශාවටද? දකුණු පැත්තටනේ. එහෙනම් ඕකේ අදහස තමයි මොකද්ද? බලයක් තියෙනවා නම් දකුණු දිශාවට එයා ධන කියලා ගන්න. බලයක් තියෙනවා නම් වම් දිශාවට ඒක විරුද්ධ දිශාවට ඒක ගන්න මොකද්ද? ඍණ කියලා. හරි. සමහර මම කිව්වේ තේරෙන්නේ නැතදී මෙහෙම ගමු. දැන් මම සමීකරණය දාන්නේ මේ පැත්තටනේ. එහෙනම් ඒ දිශාවට තියෙන බලයක් ගන්න. දැන් මෙතන F1 තියෙන කොයි පැත්තටද? දකුණට. එහෙනම් එයා ගන්න. F2 තියෙන කොයි පැත්තටද? අනිත් පැත්තට. ඒ නිසා එයා මොකද්ද? ඍණ. මම තව උදාහරණයක් ගන්නම්. දැන් ඔයා මතක තියාගන්න නම් මෙන්න මේ දේ මොකද්ද? f සමාන ma අපි සමීකරණය දානකොට අනිවාර්යෙන් දිශාව සලකන්න. දෙවෙනි එක ඒ මොන වස්තුවටද දාන්නේ කියලා අදහසක් තියාගන්න. තේරුණාද? තුන්වෙනි එක තමයි අපි සලකනවනේ දිශාවක්. ඒ දිශාවට තියෙන බල ධන විදියට සලකන්න. ඊට ප්‍රතිවිරුද්ධ තියෙන බල ඍණ ලෙස සලකන්න. වස්තුවක් තියෙනවා. ඒ වස්තුව මේ විදිහට බල දෙකක් තියෙනවා අපි හිතමු. mg කියලා බලයක් තියෙනවා පහළට. එයාව උඩට අදිනවා f කියලා බලයකින්. හරිද? එතකොට දැන් ඔයා දන්නවා මොකද වෙන්නේ? මේ වස්තුව අපි සැලකමු ඉහළට ත්වරණය වෙනවා කියලා. ඉහළට ත්වරණය වෙනවා. හරිද? right. දැන් මට මේකට f සමාන ma දාන්න ඕනේ. අපි කොහොමද දාන්නේ? මුලින්ම f සමාන ma ලියුවා. ඊට පස්සේ ඔයා දිශාව දාන්න. දැන් වස්තුව ගමන් කරන්නේ නැත්නම් ත්වරණය වෙන්නේ ඉහළට කියලා කියනවනේ. එහෙනම් අනිවාර්යයෙන්ම අපි f සමාන ma සමීකරණ දාන දිශාව කොහෙටද? ඉහළට වෙන්න ඕනේ. දැන් අනිත් පැත්තට දැම්මා කියලා අවුලක් නැහැ. නමුත් එතනදී මේ ත්වරණයම ඍණ කියලා ගන්න. ඊට වඩා ලේසි ඔයා ත්වරණය වෙන පැත්තටම f සමාන ma දාන එක. හරි. ඊට පස්සේ දැන් බලන්න මේ වස්තුව මත ක්‍රියා කරන බල මොනවද? වස්තුව මත බල දෙකක් ක්‍රියාත්මක වෙනවා. කවුද? මේක බලය සහ මෙන්න මේ mg කියන බලය. අපි සමීකරණය දාන්නේ ඉහළට. එහෙනම් මේ බල දෙකෙන් f කියන බලය තියෙන ඉහළට. එහෙනම් එයාගේ මොකක්ද? ගන්න. mg කියන බලය තියෙන්නේ ඊට පහළට. එහෙනම් ඒක මොකද්ද? ඍණ. එහෙනම් අපි කියන සමීකරණය කොහොමද? f ඍණ mg සමානයි ma කියලා ලියනවා. පැහැදිලිද? ඔන්න ඔහොමයි ඕනම අවස්ථාවක අපි නිව්ටන් f සමාන ma සමීකරණය දාන්නේ. පැහැදිලිද? එතකොට ඔයා මුලින්ම තීරණය කරන්න කොයි වස්තුවද දාන්නේ? දෙවනුට ගන්න දිශාව මොකද්ද? ඊට පස්සේ ඒ දිශාවට තියෙන බල ධන විදිහට සලකන්න. දිශාවට ප්‍රතිවිරුද්ධ තියෙන බල ඍණ විදිහට සලකන්න. හරි. අපි මේ උදාහරණයක් ගමු. ඔන්න වස්තුවක් තියෙනවා ආර්ථ තලයක් මත. මේ තියෙන වස්තුව මම බලයක් යෙදීම නිසා එයා අපි හිතමු ඉහළට ත්වරණය වෙනවා කියලා. ඉහළට ඒ ත්වරණය වෙනවා. එතකොට දැන් අපි මේකට x සමානින් මේ කොහොමද දාන්නේ? right. මුලින්ම දාන වස්තුව මෙයානේ. දාන දිශාව මොකද්ද? ත්වරණය වෙන ආර්ථ තලයේ දිගේ ඉහළට නිසා අපි දාමු x සමානින් ඉහළට. ඊට පස්සේ මෙයා මත ක්‍රියා කරන බල කීයක් තියෙනවද? මේ වස්තුව මත ක්‍රියා කරන බල තුනක් තියෙනවා. මේ P, F1 සහ R කියන බල තුනක් තියෙනවා. එතකොට
මම සලකන දිශාවට තියෙනවා නම් යම්කිසි බලයක් ඒක මොකද්ද? ඒක ධන. එහෙනම් මේ P කියන එක ධන. මම සමීකරණ දාලා තියෙන මේ ආනත තලයේ දිගේ ඉහළට. එහෙනම් ආනත තලයේ දිගේ පහළට තියෙන බල මොනවද? ඍණ. එතකොට කවුද ඍණ වෙන්නේ? මේ R සහ F1 කියන බල දෙක මොකද වෙන්න ඕනේ? ඍණ වෙන්න ඕනේ. right. එහෙනම් මොනවද තියෙන්නේ? ඒ P කියන බලයක් තියෙනවා ඉහළට. එහෙනම් P ධන. නමුත් අනිත් බලයන් දෙකම කොහෙද තියෙන්නේ? පහළටනේ. එහෙනම් ඒ දෙක මොකද වෙන්න ඕනේ? ඍණ. සමානයි කාටද? MA කියලා ගන්න පුළුවන්. තේරුණාද? ඔන්න ඔහොමයි අපි F සමාන MA සමීකරණේ දාද්දි සැලකිලිමත් වෙන්න ඕන කරුණු ටික. මම ඔයාලට කතා කරනවා නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව. තුන්වෙනි නියමය මොකක්ද කියලා. හරිද? right. මේක නම් ඔයාලා දන්නවා. මොකද්ද නිව්ටන්ගේ තුන්වෙනි නියමය කියන්නේ? ඕනෑම ක්‍රියාවකට විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇත. මොකද්ද? ඕනෑම ක්‍රියාවකට විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇත. හරිද? ඔන්න ඕක තමයි නිව්ටන්ගේ තුන්වෙනි නියමය කියලා කියන්නේ. එතකොට මෙතනදී තමයි මෙන්න මේ වචන දෙක ඉන්නේ. කවුද? ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව කියන එක. තේරුණාද? right. මේ ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව ගැන ඔයාලා ඉගෙන ගද්දී මෙන්න මේ කරුණ මතක තියාගන්න. නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව මේ අපි ලකුණු කරද්දී කවදාවත් එකම වස්තුව මත මේ දෙක ක්‍රියා කරන්නේ නැහැ. හරිද? ඒ කොයිම වෙලාවකවත් එකම වස්තුව මත ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව කියන දෙකම ලකුණු වෙන්නේ නැහැ. හරි. ඔය කිව්වා තමයි මෙහෙ පැහැදිලි කරන්න. දැන් අපි මෙහෙම ගමු. මේ තියෙන බිත්යක් කියලා හිතන්න. මේක බිත්යක් තියෙනවා. මම අතින් මෙන්න මේ බිත්තියට පහරක් ගන්නවා කියලා හිතන්න. එතකොට මම මොකද කරන්නේ? අතින් බිත්තියට ගහනවා. එතකොට මේ දිශාවට බිත්තිය මත ක්‍රියාවක් මම ඇති කරනවා. ක්‍රියාව කරන්නේ කවුද? අත මගින් බිත්තියට යොදන බලය. ඕක තමයි අත මගින් බිත්තියට යොදන බලය. තේරුණාද? එතකොට නිව්ටන්ගේ දැන් මේක තමයි ක්‍රියාව. එහෙනම් නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව මොකද වෙන්නේ? මේ ක්‍රියාවට අපි ගත්තොත් ඒක x කියලා. මේ ක්‍රියාවට විශාලත්වයෙන් සමාන නමුත් දිශාවෙන් මොකද වෙන්න ඕනේ? ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් තියෙනවා. එහෙනම් මේ බලය ඇති කරන්නේ කවුද? බිත්තිය මගින් අත වෙත යොදන බලය තමයි ඔය තියෙන්නේ. තේරුණාද? දැන් බලන්න මෙයා ක්‍රියාව, මෙයා ප්‍රතික්‍රියාව. හැබැයි ඒ දෙක ලකුණු කළේ කොහොමද? වස්තු දෙකක් මත. අපි තව උදාහරණයකට යමු. ඒ නිසා මෙන්න මේ කරුණු ටික මතක තියාගන්න. දැන් මම මේකෙන් පස්සේ ඔයාලා සම්පූර්ණයෙන් කතා කරන්නේ බල ලකුණු කිරීම ගැන. හරිද? මොකද බල ලකුණු කරන්න ඕනේ අපිට අනිත් දේවල් කරන්න නම්. මේ විදිහට යම්කිසි පෘෂ්ඨයක් මත වස්තුවක් තියලා තියෙනවා. මෙතන මොකද වෙන්නේ? මේ වස්තුව මත දැන් වස්තුව පෘෂ්ඨයක් මත තියලා තියෙද්දි වස්තුව මොකද කරන්නේ? පහළට තෙරපනවා මෙයාව. ඒ නිසා මේ විදිහට මේ පෘෂ්ඨය මත බලයක් ඇති වෙනවා. තේරුණාද? මේ බලය මම මේ කොට ටිකක් ඈඩ් කරලා අදින්නම්. නමුත් හොඳට මතක තියාගන්න මේ දෙක තියෙන්නේ ස්පර්ශ වෙලා. මේ පෘෂ්ඨය මත මේ වස්තුව තියලා තියෙන්නේ. හරිද? නමුත් ඒක මට පහසුවට මේ බල ලකුණු කරන්න පහසුවට මම ටිකක් ඈඩ් කරලා ඇන්දා. හරිද? එතකොට මොකද වෙන්නේ? වස්තුව මගින් මේ පෘෂ්ඨය මත බලයක් ඇති කරනවා. එහෙනම් මේ තියෙන්නේ වස්තුව මගින් පෘෂ්ඨය මත යෙදෙන බලය. මේ තමයි වස්තුව මගින් පෘෂ්ඨය මත යෙදෙන බලය. එතකොට නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව මොකද වෙන්න ඕනේ? මේ බලයට සමාන බලයක් මම මේක නම් කරන්න F කියලා. මේ බලයට සමාන බලයක් දිශාවෙන් ප්‍රතිවිරුද්ධ මේ පෘෂ්ඨය මගින් ඇති කරනවා. එහෙනම් මේක මම නම් කරන්න මේ විදිහට පෘෂ්ඨය මගින් වස්තුව මත ඇති කරන බලය තමයි ඔය තියෙන්නේ. තේරුණාද? එහෙනම් මේක ක්‍රියාව, මේක ප්‍රතික්‍රියාව.
දැන් සමහරට ඔයාලට අවුල් නැන්නේ කොහොමද බලයෙන්ම ලකුණු කරලා නැහැ නේ කියලා හරිද? රයිට්. මම ඒව ලකුණු කරේ නැහැ මොනවාක්වත්. මට ඕනේ මේ ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව කියන්න සහ බලන්න ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව වස්තු දෙකක් මත නේද? මෙයා එක වස්තුව මත ක්‍රියා කරනවා අනිත් ක්‍රියාව නම් මේ වස්තුව මත පෘෂ්ඨය මත ප්‍රතික්‍රියාව ක්‍රියා කරන වස්තුව මත. තේරුණාද? එහෙනම් ඔන්න ඔකත් ඔළුවේ තියාගන්න. අපි බලමු මුලින්ම මෙන්න මේක ලකුණු කරන්නේ කොහොමද කියලා. මොකද්ද මුල්ම යාන්ත්‍රික බලය? බර. වස්තුවක බර කියන්නේ මොකද්ද? දැන් ඔයා දන්නවා වස්තුවක් මේ විදිහට අතහැරිය හිතන්න. වස්තුවක් අතහැරියට පස්සේ මොකද වෙන්නේ? වස්තුව ගමන් කරන්නේ පෘථිවිය දෙසට. නැත්නම් පොළොව දෙසට ගමන් කරන්නේ. එහෙමනම් වස්තුවක බර අනිවාර්යයෙන්ම සිරස්ව පහළට ක්‍රියාත්මක වෙන්න ඕනේ. හරිද? වස්තුව මේ බර ක්‍රියාත්මක වෙන්න අනිවාර්යයෙන් ඕන වස්තුවක. වස්තුව කොයි පිහිටීම තිබුණත් බර ක්‍රියාත්මක වෙන්න කොහොමද? සිරස්ව පහළට. අපි උදාහරණයක් ගමු. මෙයාගේ අපි ස්කන්ධය ගමු m1 කියලා. මෙයාගේ ස්කන්ධය ගමු m2 කියලා. මෙයාගේ ස්කන්ධය m1 කියලා ගමුකෝ. පස්සේ තව වස්තුවක් තියෙනවා මෙන්න මෙහෙම. වස්තු ටිකක් අවස්ථා තුනකදී මම ලකුණු කරලා මේ ඇඳලා තියෙනවා. රයිට්. දැන් මට අවශ්‍ය මේ හැම වස්තුවකම බර විතරයි මම ලකුණු කරන්නේ. හරිද? බර විතරක් ලකුණු කරනවා නම් මොකද කරන්නේ? මෙයාගේ බර කොහොමද ලකුණු වෙන්න ඕනේ? සිරස්ව පහළට. m1g m1g. හරිද? ඊට පස්සේ මෙතන ගත්තොත් m2 කියලා තියෙනවා. m2 කියනම් බරක් ක්‍රියාත්මක වෙනවා පහළට. ඒකේ අගය කීයද? m2g. මේ වස්තුව මගුල බර ක්‍රියා කරන්නේ කොහෙද? පහළට m1g. තේරුණාද? හරි. ඊට පස්සේ මෙතන ආනත පෘෂ්ඨයක් මත වස්තුවක් තියලා තියෙනවා. පෘෂ්ඨය ආනත වුණාට බල ලකුණු කරද්දී කොහොමද වෙන්න ඕනේ? අනිවාර්යෙන් සිරස්ස පහළට තියෙන්න ඕනේ. ඒ නිසා කොහොමද වුණත් මේ බර ක්‍රියාත්මක වෙන්නේ මේ විදිහට. හරි. ඊට පස්සේ මම කතා කරන්න දෙවෙනි යාන්ත්‍රික බලය ගැන. දෙවෙනි යාන්ත්‍රික බලය විතර මම සැලකනවා අභිලම්බ ප්‍රතික්‍රියාව. හරිද? right. මාතෘකාව දාගන්න අභිලම්බ ප්‍රතික්‍රියාව කියලා. අංක 1. අපි සාමාන්‍ය අභිලම්බ ප්‍රතික්‍රියාව සංකේතවත් කරනවා R කියන අක්ෂරයෙන්. හරිද? අභිලම්බ ප්‍රතික්‍රියාවක් කියන්නේ මෙන්න මේකයි. මොකද්ද? යම් කිසි පෘෂ්ඨ දෙකක් ස්පර්ශ වෙලා තියෙනකොට යම් කිසි පෘෂ්ඨ දෙකක් ස්පර්ශ වී ඇති විට එක් පෘෂ්ඨයක් මගින් අනෙක් පෘෂ්ඨය මත ඇති කරන එක් පෘෂ්ඨයක් මගින් අනෙක් පෘෂ්ඨයට මත ඇති කරන පෘෂ්ඨ දෙකක් ස්පර්ශලා තියෙද්දී එක පෘෂ්ඨයක් මගින් අනෙක් පෘෂ්ඨයට හැබැයි කොහොමද ඇති කරන්න ඕනේ? ලම්බකව. ඒ අභිලම්බ ප්‍රතික්‍රියාව ඇති කරන පෘෂ්ඨයට ලම්බක වෙන්න ඕනේ. ඕකයි මේ අභිලම්බ ප්‍රතික්‍රියාව කියන එකේ සරල අදහස. තේරුණාද? මම ආයෙ කියන්නම්. අභිලම්බ ප්‍රතික්‍රියාව කියලා කියන්නේ යම් කිසි පෘෂ්ඨ දෙකක් එකිනෙකට ස්පර්ශ වෙලා තියෙනකොට අභිලම්බ ප්‍රතික්‍රියාව කියලා කියන්නේ යම් කිසි පෘෂ්ඨ දෙකක් ස්පර්ශ වෙලා තියෙනකොට යම් පෘෂ්ඨයක් මගින් ඒ පෘෂ්ඨයට ලම්බකව ඇති කරන බලයට තමයි කියන්නේ මොකද්ද? අභිලම්බ ප්‍රතික්‍රියාව කියලා. හරි. හොඳට බලන්න මේක. මේ විදිහට වස්තු දෙකක් තියෙනවා. දැන් මොකද වෙන්න ඕනේ? මම මේක නම් කරන රතු පාටින් පෘෂ්ඨය. හරිද? right. දැන් ඔයා හිතන්න මේ දෙක එකිනෙකට ස්පර්ශ වෙලා තියෙන කියලා. හරිද? ඔය දෙක එකිනෙකට ස්පර්ශ වෙලා තියෙනකොට මේ පෘෂ්ඨය මගින් මේ වස්තුව මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව ඒක මම ලකුණු කරන්න මෙන්න මේ විදිහට. තේරුණාද? හැබැයි හොඳට මතක තියාගන්න ඒක පොඩ්ඩක් දික් කළොත් පහළට එයා ලම්බකයි තියෙන්නේ. තේරුණාද? දැන් රතු මේ පෘෂ්ඨය මගින් තමයි මේ අභිලම්බ ප්‍රතික්‍රියාව ඇති කරන්නේ. ඒක මේ රතු පාට පෘෂ්ඨයටම ලම්බකයි. ඊට පස්සේ අනිවාර්යයෙන්ම දැන් නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව මොකද වෙන්න ඕනේ? මෙයා මගින් මෙයා මත යම්කිසි බලයක් ඇති යම්කිසි අභිලම්බ ප්‍රතික්‍රියාවක් ඇති කරනවා නැත්නම් ප්‍රතික්‍රියාවක් ඇති කරනවා නම් මේ වස්තුව මගින් මෙයා මත ඇති වෙන්නේ මොකද්ද? අභිලම්බ ප්‍රතික්‍රියාව. හරි. අපි මෙතනට යමු. මෙතන ගත්තට පස්සේ මේ වස්තුව මෙයා සමග ස්පර්ශ වෙලා තියෙනවා. ඒ නිසා මොකද කරන්නේ?
මේ පෘෂ්ඨය මගින් මෙයා මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාවක්. ඒක කොහොමද වෙන්න ඕනේ? ලම්බකව ක්‍රියා කරන්න ඕනේ. ඒක අපි ගමු R1 කියලා. ඒ වගේම තමයි මේ පෘෂ්ඨය මගින් මේ වස්තුව මත ඇති කරනවා නම් අභිලම්බ ප්‍රතික්‍රියාවක් නිව්ටන්ගේ තුන්වන නියමයට අනුව මේ පෘෂ්ඨය මේ වස්තුව මගින් මේ පෘෂ්ඨය මත ඇති කරනවා කවුද? අභිලම්බ ප්‍රතික්‍රියාවක්. තේරුණාද? හරි. අපි මෙතනට යමු. මේ වස්තුව මගින් මෙයා මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාවක්. මොකද ඒවා ස්පර්ශ වෙලානේ තියෙන්නේ. මම ඒක සංකේතවත් කරන්නම් R2 කියලා. එහෙමනම් නිව්ටන්ගේ තුන්වන නියමයට අනුව මේ වස්තුව මගින් මෙයා මත ඇති කරනවා අභිලම්බ ප්‍රතික්‍රියාවක්. අපි ඒක සංකේතවත් කරමු R2 කියලා. තේරුණාද? ඔන්න ඔහොමයි අභිලම්බ ප්‍රතික්‍රියා මාක් කරන්නේ. අභිලම්බ ප්‍රතික්‍රියා මාක් කරන එකේ තියරි එක මොකද්ද? යම් කිසි වස්තු දෙකක් එකිනෙකට ස්පර්ශලා තියෙනකොට ඒ පෘෂ්ඨ මගින් එකිනෙක වස්තු මත ඇති කරන ප්‍රතික්‍රියාවට තමයි අපි කියන්නේ මොකද්ද? අභිලම්බ ප්‍රතික්‍රියාව කියලා. හරිද? right අපි මෙතන ඉඳන් යමු. මේ තලයක් කොහොම තියෙනවා? මේ ආනක තලයක් තියෙන්නේ. මේ ආනක තලය මගින් අභිලම්බ ප්‍රතික්‍රියාවක් මේ වස්තුව මත ඇති කරනවා. හරිද? එතකොට ඒ ආනක බලය නැත්නම් ඒ අභිලම්බ ප්‍රතික්‍රියාව ආනක තලය මගින් නම් ඇති කරන්නේ ඒ බලය ආනක තලයට කොහොමද වෙන්න ඕනේ? ලම්බක වෙන්න ඕනේ. ඒ නිසා මෙතන බලය ලකුණු දෙන්නේ කොහොමද? මෙන්න මේ විදිහට. තේරුණාද? හොඳට මතක තියාගන්න අභිලම්බ ප්‍රතික්‍රියාව ලකුණු වෙන්නේ ඇති කරන පෘෂ්ඨයට ලම්බක වෙන විදිහට. වස්තු දෙකක් එකිනෙකට ස්පර්ශ වෙලා තියෙනවා. මේ වස්තු දෙක අපි හිතුව මේ පැත්තට තල්ලු කරනවා කියලා. right. එහෙනම් මට කියන්න මේ මෙතන කොයි පෘෂ්ඨද ස්පර්ශ වෙලා තියෙන්නේ? මෙයයි ස්පර්ශ වෙලා තියෙනවා. මෙයයි ස්පර්ශ වෙලා තියෙනවා. මේ පෘෂ්ඨයයි ස්පර්ශ වෙලා තියෙනවා. අභිලම්බ ප්‍රතික්‍රියාව අපි ලකුණු කරන්නේ කොහොමද? මේ පෘෂ්ඨය මගින් මේ වස්තුව මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව. අපි ඒක සංකේතවත් කරමු R1 කියලා. එහෙනම් නිව්ටන්ගේ තුන්වන නියමයට අනුව මොකද වෙන්න ඕනේ? මේ වස්තුව මගින් මේ පෘෂ්ඨය මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව ඒකත් R1ම තමයි. හරිද? ඊට පස්සේ මේ පෘෂ්ඨය මගින් මේ වස්තුව මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව අපි ඒක නම් කරමු R2 කියලා. R2 කියලා කියන අභිලම්බ ප්‍රතික්‍රියාවක් ඇති කරනවා. එහෙමනම් නිව්ටන්ගේ තුන්වන නියමයට අනුව මෙයා මගින් මෙයා මත අභිලම්බ ප්‍රතික්‍රියාවක් ඇති කරනවා නම් මේ වස්තුව මගින් මේ පෘෂ්ඨය මත ඇති කරන්න ඕනේ ඒකට සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ දෙකක්. හරිද? ඊට පස්සේ මේ දෙකත් එකිනෙක ස්පර්ශ වෙලා තියෙන්නේ. එහෙමනම් මේ වස්තුව මගින් මෙයා මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව. ඒක අපි නම් කරමු R3 කියලා. එහෙමනම් නිව්ටන්ගේ තුන්වන නියමයට අනුව මොකද්ද? මේ වස්තුව මගින් මේ වස්තුව මත ඇති කරනවා ඒකට සමාන බලයක්. R3 කියලා. තේරුණාද? right. ඔයාලා මතක තියාගන්න අපි සාමාන්‍යයෙන් වස්තු මත බලලා විතරයි ලකුණු කරන්නේ. ඒතකොට මේ පෘෂ්ඨය මත ලකුණු දෙන්නේ අපි මේ වස්තු දෙක කියලා තියෙන පෘෂ්ඨය මත බලලා ලකුණු කරන එක ගොඩක් වෙලාවට කරන්නේ නැහැ. හරිද? හැබැයි කරන්නේ නැහැ කියලා කියන එක අදහස් කරන්නේ එහෙම ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා නෙවෙයි. තේරුණාද? ඒ නිසා මේක ලකුණු කළා හෝ නොකළා පොඩ්ඩක් අදහසක් ඔළුවේ තියාගන්න. මේ විදිහට මිනිස්සෙක් යම්කිසි උත්තෝලයක් කියලා අපි ගමු. නැත්නම් ලිෆ්ට් එකක් උඩ ඔය විදිහට හිටගෙන ඉන්නවා. මට කියන්න අභිලම්බ ප්‍රතික්‍රියාව අපි කොහොමද ලකුණු කරන්නේ? මෙතන තමයි පෘෂ්ඨ ස්පර්ශ වීම සිදු වෙන්නේ මෙතන. එහෙනම් කොහොමද බල ලකුණු කරන්නේ? මේ පෘෂ්ඨය මගින් මේ මිනිසා මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාවක් ඒක හොයලා තියෙන්නේ ඉහළට තියෙනවා. ඒක අපි R කියලා ගමු. එහෙනම් නිව්ටන්ගේ තුන්වන නියමයට අනුව මිනිසා මගින් මේ පෘෂ්ඨය මත ඇති කරන්න මොකද්ද? අභිලම්බ ප්‍රතික්‍රියාව. ඒකට සමානයි. මේ අගයන් දෙක සමානයි. තේරුණාද? අපි ගොඩක් වෙලාවට ලකුණු කරන්නේ මෙන්න මේ බලය විතරයි. නමුත් මේකත් මත බල මේ ලකුණු කරන්න පුළුවන් කියලා අදහසක් තියාගන්න. පැහැදිලිද? හරි. ඔය කතා කළේ අභිලම්බ ප්‍රතික්‍රියාව හා සම්බන්ධ සිද්ධි. තේරුණාද? අපි දැන් යමු ආතතිය කියන කොටස ගැන කතා කරන්න. ආතති බලය ගැන කතා කරන්න කියන්නේ. හරිද? දැන් මේ මම තාම කතා කරන්නේ යාන්ත්‍රික බල වර්ග
මුලින්ම බර කතා කළා දෙවෙනිට අභිලම්බ ප්‍රතික්‍රියාව කතා කළා දැන් කතා කරන්නේ ආතතිය ගැන. ආතතිය නැත්නම් අපි කියනවා P කියලා. ටෙන්ෂන් කියලා කියන ඔබට. සැහැල්ලු තන්තුවක් මගින් මේ විදිහට වස්තුවක් එල්ලලා තියෙනවා. හරිද? අපි මෙතනදී දැන් මම කතා කරන්නේ ආතතිය ගැන විතරයි දැනට. හරිද? ආතති බලය ලකුණු කරද්දී අංක එක මෙච්චරයි. අපි ආතතිය ලකුණු කරන්නේ තන්තු මත සහ ආතතිය ලකුණු කරද්දී දෙකලවර තමයි දෙකලවර එකිනෙකට මුහුණලා තමයි ලකුණු කරන්නේ. තන්තු වල ලකුණු වෙන්න ඕනේ. ඒ නිසා තමයි මේක ලකුණු කළේ ඔන්නෝ වස්තුවක් කප්පියක් මතින් තන්තුවක් භාවිතා කරලා එල්ලලා තියෙනවා. හරිද? එතකොට අපි මෙතන කොහොමද ආතතිය මාක් කරන්නේ? තන්තුවේ මෙන්න මෙතන මේ පැත්තට සහ මෙතනින් ඔන්න විදියට. පැහැදිලිද? ඔයාට කැමති නම් ඕනනම් මෙතනටත් ලකුණු කරන්න පුළුවන් වුණා. මේක ප්‍රශ්නයක් නෑ. තේරුණාද? හරි. එහෙනම් හැම වෙලාවෙම තන්තුවක ආතති ලකුණු කරන්නේ තන්තු වල දෙකවල එකිනෙකට මුහුණලා පිටලා. දැන් මේ පැත්තෙන් මෙහෙට දානවා නම් මේ පැත්තෙන් මේ දිශාවට තමයි දාන්නේ. පැහැදිලිද? හරි. ඊළඟට තන්තුව සැහැල්ලු නම් මේ දෙකවල ආතති අගය මොකද වෙන්න ඕනේ? අනිවාර්යයෙන්ම සමානයි. පැහැදිලිද? තන්තු සැහැල්ලු නම් ආතති දෙකවල ආතති නැත්නම් තන්තුව පුරාවටම ආතතිය සමානයි. තන්තුව සැහැල්ලු නැහැ කියලා ගත්තොත් කොහොමද ඒක වෙන්නේ? තන්තුව මේ ස්කන්ධයක් සහිත තන්තුවක් නම් තන්තුවට ස්කන්ධයක් ඇත්නම් කොහොමද ලකුණු වෙන්න ඕනේ? එහෙමනම් මේ ආතති බලයන් තන්තුව පුරාවටම ආතතිය මොකද වෙන්න ඕනේ? එකිනෙකට වෙනස් වෙන්න ඕනේ. දැන් තන්තුව සැහැල්ලු නම් තන්තුව පුරාවටම ආතතිය සමානයි. මෙතනත් හැමතැනම නමුත් තන්තුව ස්කන්ධයක් සහිත නම් තන්තුවේ ආතතිය තැනින් තැන වෙනස් වෙනවා. එහෙනම් අපි මෙතන T1 කියලා ගත්තොත් මෙතන ආතතිය කොහොමද ලකුණු වෙන්නේ? T2 කියලා. පැහැදිලිද? ඊට පස්සේ අපි මේ තන්තුවත් තමයි සැහැල්ලුයි කියන්නේ මේ ස්කන්ධයක් සහිතයි කියලා. එහෙනම් මෙතන ආතතිය ඔක්කොම වෙනස් වෙනවා. මෙතන T1 ගමු, මෙතන T2, මෙතන T3, මෙතන T4. ඔය විදිහට තන්තුව පුරාවටම ආතතිය වෙනස් වෙනවා. පැහැදිලිද? ඒතර ඕකයි තන්තුවක් සැහැල්ලුයි සහ සම්තුලිත ස්කන්ධයක් සහිතයි ඇති විට අපි ආතති බල ලකුණු කරන්නේ. දැන් ඒකවල අපි ප්‍රධාන වශයෙන්ම කතා කළා යාන්ත්‍රික බලයටදී බර, අභිලම්බ ප්‍රතික්‍රියාව සහ ආතති කියන බල වර්ග තුන. දැන් අපි බලමු කොහොමද ගාණක් කරද්දී මේ අපි ඉගෙනගත්ත තියරි ටික පාවිච්චි කරන්න කියලා. හරිද? ඔක්කොටම කලින් මම පොඩි මිනිමේ දෙයක් කියන්නම් ඔයාලට. අපි කතා කරනවා නිදහස් බල සටහන් කියලා. නිදහස් බල සටහන් කියලා දෙයක් කතා කරනවා. මේ නිදහස් බල සටහන් කියලා කියන අමුතු සිද්ධියක් නෙමෙයි. අපි යම්කිසි වස්තු දෙකක් තුනක් එකට තියෙනවා නම් ඒ වස්තුව වෙන වෙනම අරගෙන බල ලකුණු කරන එකට තමයි කියන්නේ මොකද්ද? නිදහස් බල සටහන් කියලා. පැහැදිලිද? දැන් මම උදාහරණයක් දෙන්න ගන්නම්. මේ වස්තුව සහ මෙන්න මෙහෙම වස්තුවක් තියෙනවා. හරිද? මේ වස්තු දෙක එකිනෙකට ස්පර්ශ වෙලා තියෙනවා කියලා හිතන්න. හරිද? සහ මෙයාවම පෘෂ්ඨයක් මත තියෙනවා. මම සලකන්නම් මෙයාගේ ස්කන්ධේ M1, මෙයාගේ ස්කන්ධේ M2 කියලා. දැන් අපි මෙතන බල ලකුණු කරද්දී මොනවා ගැනද අපි අවධානය දෙන්න ඕනේ? එක දැන් අපි මම කලින් කතා කළේ එක බල මේ බල වෙන වෙනම ලකුණු කළේ. දැන් අපි කතා කරපු ඔක්කොම බල ටික එකට එකතු කරලා බල ලකුණු කරමු. හරිද? මෙතන තියෙන්න ඕනේ බර, අභිලම්බ ප්‍රතික්‍රියා, ඊට පස්සේ තන්තු තියෙනවා නම් ආතති. තාම අපි ඝර්ෂණ බලයම කතා කරේ නැහැ. ඝර්ෂණ බලය පස්සේ කතා කරමු. එහෙනම් ඒ තියෙන ඔක්කොම බල ටික මොකද කරන්න ඕනේ මෙතන? ලකුණු කරන්න ඕනේ. හරි. එහෙම ලකුණු කරද්දී අපිට පොදු විදිහට අපි ලකුණු කරලා බලමු මොනවද තියෙන බල ලේසිනික පටන් ගන්න. ලේසිනික මොකද්ද? බර. එහෙනම් මෙයාගේ බර තියෙනවා 15ක. M1G. ඊට පස්සේ මෙයාගේ ස්කන්ධයක් තියෙනවානේ. එයාගේ ස්කන්ධය කොහොමද තියෙන්නේ? ඒකක් තියෙනවා 15ක. මොකද දැන් ඔයා දන්නවා බර ලකුණු කරද්දී අනිවාර්යයෙන්ම සිරස්ස 15ට එන්න ඕනේ. පැහැදිලිද? හරි. එතකොට මම මේ බර පොඩක් පැහැදිලි වෙන්න ඕන නිසා මෙන්න මෙහින් ලකුණු කරන්නම්. මේක අදහස් කරන්නේ පැත්තට කියලා එන එක නෙවෙයි.
පැහැදිලි වෙන්න ඉස්සෙල්ලා මම ඔක පැත්තෙන් ලකුණු කළේ. හරිද? right. ඊට පස්සේ දැන් මේ ස්පර්ශ එකිනෙකට මේ පෘෂ්ඨ එකිනෙකට ස්පර්ශ වෙලා තියෙනවානේ. පෘෂ්ඨ එකිනෙකට ස්පර්ශ වෙලා තියෙන නිසා අභිලම්බ ප්‍රතික්‍රියා ඇති වෙනවා. කොහොමද දැන් ලකුණු කරන්නේ අභිලම්බ ප්‍රතික්‍රියා? මේ පෘෂ්ඨය මගින් මෙහා මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව. අපි නම් කරමු R1 කියලා. එහෙනම් නිව්ටන්ගේ තුන්වන නියමයට අනුව මොකද වෙන්න ඕනේ? මෙයා මගින් මෙයා මත R ඇති කරනවා නම් මේ වස්තුව මගින් මේ පෘෂ්ඨය මතත් ඇති වෙනවා කවුද? R1 ප්‍රතික්‍රියාව. ඊට පස්සේ මෙතෙන්ට යමු. මේ පෘෂ්ඨ දෙකත් එකිනෙකට ස්පර්ශ වෙලා තියෙන්නේ. එහෙමනම් මේ පෘෂ්ඨය මගින් මේ වස්තුව මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාවක් අපි ගත්තොත් එහෙම R2 කියලා. එහෙනම් නිව්ටන්ගේ තුන්වන නියමයට අනුව මොකද වෙන්නේ? මෙයා මගින් මෙයා මේ දිශාවට ඇති කරනවා අභිලම්බ ප්‍රතික්‍රියාවක්. ඒක කීයද? R2. තේරුණාද? කොහොමයිනේ බල ලකුණු වෙන්නේ? දැන් නිදහස් බල සටහන් කියන්නේ මෙන්න මෙහෙමයි. මම M1 ස්කන්ධය වෙනම අරන් වෙනම බල ටික ලකුණු කරනවා. M2 වස්තුව මත ක්‍රියා කරන බල ටික වෙනම ලකුණු කරනවා. ඔන්න ඔකයි කතන්දරේ. 아무තු සිද්ධියක් නැහැ. පැහැදිලිද? එහෙමනම් දැන් මට කියන්නේ මේ M1 වස්තුව මත තිබ්බ බල මොනවද? දැන් මෙතන සලකන්නේ M1 විතරයි. M1 මත බර තියෙනවා පහළට. M1T. තව මොනවද? right. මෙන්න මේ R1 තියෙනවා. ඊට පස්සේ මෙයා මගින් උඩ වස්තුව මගින් මෙයා මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව R2. ඊට පස්සේ M2 වස්තුව මත ක්‍රියා කරන බල මොනවද? M2 වස්තුව මත විතරයි. එයාගේ බල තියෙනවා උඩට තියෙන R2. එයාගේ බල තියෙනවා උඩට තියෙනවා මොකද්ද? අභිලම්බ ප්‍රතික්‍රියාව. ඔන්න ඕකටයි ළමයි මොකද්ද කියන්නේ? නිදහස් බල කියලා. යම් කිසි වස්තු කිහිපයක් එකිනෙකට තියෙද්දි ඒ වස්තු වෙන වෙනම අරගෙන එයාලා මත තියෙන බල ටික ලකුණු කරන එකට තමයි අපි ඔය කියන්නේ. මෙයාගේ බරක් තියෙනවා. හරිද? අංක 1. මෙයාගේ බර තියෙනවා 15 M1G. ඊට පස්සේ දැන් බලන්න මේ පෘෂ්ඨය සහ මේ වස්තුව එකිනෙකට ස්පර්ශ වෙලානේ තියෙන්නේ. එතකොට මොකක්ද ඇති වෙන බල වර්ගය? අභිලම්බ ප්‍රතික්‍රියා බල. එතකොට කොහොමද ලකුණු වෙන්නේ? මේ පෘෂ්ඨය මගින් මේ වස්තුව මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාවක්. අපි ඒක සංකේතවත් කරමු R1 කියලා. එහෙනම් නිව්ටන්ගේ තුන්වන නියමයට අනුව මොකද්ද වෙන්න ඕනේ? එයාට සමාන බලයක් පහළට ඇති වෙන්න ඕනේ. එහෙනම් R1 බලයක් පහළට ඇති වෙනවා. තේරුණාද? දෙවෙනි එක. මේ වස්තුව ගත්තොත් මෙයාගේ බරක් තියෙනවා. මේක අපි වම්මු M2G කියලා. ඊට පස්සේ නිව්ටන්ගේ තුන්වන නියමයට අනුව මොකද වෙන්න ඕනේ? මේ පෘෂ්ඨය මගින් මේ වස්තුව මත ඇති කරන්න ඕන අභිලම්බ ප්‍රතික්‍රියාව. අපිට සංකේතවත් කරමු මෙන්න මේ විදිහට. R2 එහෙනම් මොකක්ද? නිව්ටන්ගේ තුන්වන නියමය මේ වස්තුව මගින් මේ පෘෂ්ඨය මත ඇති කරන්න ඕන කවුද? R2 බලය. ඊට පස්සේ නැත්නම් මේ තලය. හරිද? ඊට පස්සේ මේ වස්තු දෙක එකිනෙකට ස්පර්ශ වෙලානේ තියෙන්නේ. එහෙනම් මොකද වෙන්න ඕනේ? මෙයා මගින් මෙයා මත ඇති කරන බලයක්. අභිලම්බ ප්‍රතික්‍රියා බලයක්. ඒක අපි ගමු R3 කියලා. එහෙනම් නිව්ටන්ගේ තුන්වන නියමයට අනුව මොකද වෙන්න ඕනේ? මෙයා මතත් විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ බලයක් ඇති කරන්න ඕනේ. ඔන්න ඔහොමයි බල ටික ලකුණු වුණාට පස්සේ එන්නේ. මම මේ බල ටික නිදහස් බල විදිහට හදලා පෙන්නනවා. දැන් නිදහස් බල කියන්නේ මොනවද? M1 වස්තුව සහ M2 වස්තුව වෙන වෙනම ලකුණු කරන එක. ඔන්න ඔහොමනේ තියෙන්නේ. හරි. එහෙමනම් මොනවද තියෙන බල? M1G මෙයාව තියෙන ඊට පස්සේ උඩට තියෙනවා R1. ඊට පස්සේ මේ පැත්තට තියෙනවා R3. ඔච්චරයි මේ M1 වස්තුව මත තියෙන්නේ. දැන් මේ R1 බලය කොහෙද තියෙන්නේ? යා තියෙන්නේ තලය මත. නැත්නම් පෘෂ්ඨය මත. මේ M1 වස්තුව. ඊට පස්සේ අපි ගමු M2 වස්තුව. මෙයානේ. මෙයාමත් තියෙන බල මොනවද? right. මෙහෙම තියෙනවා M2G. ඊට පස්සේ මේ තලය මගින් නැත්නම් මේ පෘෂ්ඨය මගින් ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව කීයද? R2. ඊට පස්සේ මේ R3 තියෙනවා. කොයි දිශාවටද? මෙන්න මේ දිශාවට. එතකොට මේවට තමයි මොනවද කියන්නේ? නිදහස් බල සටහන් කියනවාට. M1 කියන වස්තුවක්
සැහැල්ලු අවිතන්නේ තන්තුවක් මගේ මේ විදිහට එල්ල තියෙනවා. දැන් මට කියන්නේ මෙයා මත තියාගෙන බලනවද? එකක් කිව්ව ගම මත මතකෙට ඉන්නවනේ මොකද්ද? මෙයාගේ බල. බල ලකුණු වෙන්න ඕනේ. M1 T. ඊට පස්සේ දැන් මෙතන මිටි කොයිම පෘෂ්ඨයක් සමග ස්පර්ශ වෙලා නැහැ. හැබැයි මෙතන තියෙනවා මොකද්ද? තන්තුවක් තියෙනවා. තන්තුවක් තියෙනවා. දැන් තන්තුවේ ලකුණු බලනවද? ආතති බල. හරිද? එහෙමනම් මේ තන්තුව මත අපි ලකුණු කරන්න ඕනේ ආතති බලය. දැන් මතක තියාගන්න ආතති බලය ලකුණු කරද්දී කොහොමද ලකුණු කරන්නේ? මෙන්න මෙහෙමනේ. තන්තුවේ දෙකිලවල. සහ එකිනෙකට මුහුණලා. එහෙනම් මේ පැත්තෙන් මාක් වෙන්න ඕනේ නේද? ඔන්න ඔහොමයි ලකුණු වෙන්න ඕනේ. එතකොට මේ තන්තුව සැහැල්ලුයි සහ අවිතන්නේ. අවිතන්නේ කියන්නේ ඇදෙන්නේ නැති කියන එක. හරිද? සැහැල්ලු අවිතන්නේ නිසා මේ තන්තුව පුරාවටම තන්තුවේ ආත්මය මොකද වෙන්න ඕනේ? සමාන වෙන්න ඕනේ. කොච්චරයි තියෙන්නේ ඒක. දැන් මම මෙතන අර නිදහස් බලසටහන් වලට ආය පාරක් එන්නම්කෝ. මෙතන වස්තු කීයක් තියෙනවද? ඇත්තට මෙතන වස්තු එකයි තියෙන්නේ. නමුත් මම මෙතන සලකන්න මේ වස්තුව තියෙනවා. ඊට පස්සේ තන්තුව තියෙනවා. ඊට පස්සේ සිවිලිම කියලා ගමු අපි. මේ තියෙන සිවිලිම. පැහැදිලිද? හරි. මට කියන්න ඔය වස්තු මත තියෙන බල වෙන වෙනම ලකුණු කළොත් කොහොමද ලකුණු වෙන්නේ? ඕක උත්තරයක් දෙන්න කලින් ඔයා මෙන්න මේ දේ මතක තියාගන්න. අපි යම් තැනක ආතති බල ලකුණු කරනවා නම් හරිද? තන්තුවක ආතති බල ලකුණු කරනවා නම් ඒ තන්තුව මත ලකුණු වෙන්නේ එයාගේ ආතති බලය නෙවෙයි එයා සම්බන්ධ වෙලා තියෙන වස්තුව නැත්නම් පෘෂ්ඨයේ ආතති බලයේ ක්‍රියා කරන දිශාව. අපි යම්කිසි තන්තුවක ආතති බලය ලකුණු කරනවා. හරිද? ලකුණු කරද්දී අපි දැන් මේ හිතනවා තන්තුවේ ආතතිය ලකුණු කරලා තියෙන තැන් දෙකකින්. එතකොට හොඳට මතක තියාගන්න මේ මම මේ ලකුණු කරලා තියෙන තැන් දෙකේම ආතති බලයේ ක්‍රියාත්මක වෙන්නේ මේ ක්‍රියාත්මක වෙලා තියෙන දිශාව පෙන්වු කරන්නේ තන්තුව මත නෙවෙයි එයා සම්බන්ධ වෙලා තියෙන පෘෂ්ඨය සමග. ඒ කියන්නේ මෙහෙමනේ. දැන් මෙහෙම ගන්නකො. මේ තන්තුව සම්බන්ධ වෙලා තියෙන කාටද? මෙන්න මේ වස්තුවට. මේ වස්තුවට සම්බන්ධ වෙලා තියෙනවා නම් මේ වස්තුව මත ක්‍රියා කරන බල මොනවද? එකක් එයාගේ බල. පැහැදිලිද? M1G right. එහෙමනම් මේ T කියන බලය ක්‍රියාත්මක වෙන්නේ කවුරු මතද? තන්තුව මත ලකුණු කළාට තන්තුව මත නෙවෙයි මේ වස්තුව මතයි ක්‍රියාත්මක වෙන්නේ. නිසා වස්තුව ඉහළට අදිනවා වගේ තමයි මේ T වලින් අදහස් කරන්නේ. ඊට පස්සේ අපි යමු මේ සිරිලිමට. සිරිලිමට ගියොත් එහෙම දැන් මේ සිරිලිමට සම්බන්ධලා තියෙන තන්තුවේ ආතතිය ලකුණු වෙලා තියෙනවා 15ට. ඒකේ අදහස තමයි සිරිලිම මත බලය තියෙන්නේ කොහෙද? නැත්නම් තන්තුවේ ආතතිය ආතති බලය ක්‍රියාත්මක වෙන්නේ කොහෙද? සිරිලිම මත ඔන්න ඔය දිශාවට. තේරුණාද? right. දැන් තමයි වැඩි පොඩ්ඩක් අවුල් වෙන තැන. මම තන්තුව මත තියෙන බල දෙක ලකුණු කළොත් තන්තුව මත බල දෙකයි තියෙන්නේ. ආතති බලයනේ. හැබැයි තන්තුව වෙනම අරගෙන ආතති බලය ලකුණු කරනවා නම් ඔයා ලකුණු කරන්න ඕනේ අනිවාර්යෙන් තන්තුව මත ලකුණු කරපු දිශාවට නෙවෙයි ඊට ප්‍රතිවිරුද්ධ පැත්තට. ඔන්න ඔහොමයි ලකුණු වෙන්න ඕනේ. තේරුණාද? මම කිව්වා වගේ මෙතන තමයි පොඩ්ඩක් හරි පැටලෙනවන්න පැටලෙන තැන. ඔයා සරලව තේරුම් ගන්න මෙහෙම මොකද්ද? අපි තන්තු ආශ්‍රිතව ආතති බල ලකුණු කරද්දී ඒ ලකුණු වෙන්නේ තන්තුවේ ආතතිය තන්තුව සම්බන්ධලා තියෙන වස්තුව මත ක්‍රියා කරන ආතති බලය කියලා. ස්කන්ධයේ කැපිටල් M වූ තන්තුවක් මම මෙතනදී භාවිතා කරලා තියෙන්නේ. සිම්පල් M1 වස්තුවක් මේ විදිහට එල්ලලා තියෙනවා. මේ එල්ලන්න භාවිතා කරපු තන්තුවේ ස්කන්ධය කැපිටල් M කියලා ගමු. දැන් ඔයාලා ලකුණු කරන්න මේ වස්තු පද්ධතිය මත බල ලකුණු වෙනවද කොහොමද? අපි සරලව දෙයින් පටන් ගමු. වරෙන් පටන් ගමුකෝ. එහෙනම් තන්තුවේ බරක් තියෙනවා. වස්තුවේ බරක් තියෙනවා. වස්තුවේ බර ක්‍රියා කරන්නේ 15ට. M1G. ඊට පස්සේ මේ තන්තුවක් තියෙනවානේ. තන්තුවේ ස්කන්ධයේ M කියලා තියෙනවා. තන්තුවේ ස්කන්ධයේ M නම් එයාගේ බර කීයද? M1G. මම M1G එක මෙන්න මෙතේ පොඩ්ඩක් ලකුණු කරන්න. මෙහෙම ලකුණු කරේ පැහැදිලි වෙන්න. MG කියලා ගමු. MG කියලා තියෙනවා.
right. ඊට පස්සේ මේ තියෙන තන්තුවක් ස්කන්ධයක් සහිත වුණත් තන්තුවක්නේ. එහෙනම් තන්තුව මත ආතති බල ලකුණු වෙන්නේ කොයි පැත්තටද? මෙන්න මේ දිශාවට. දෙකලවරින් ඉදිරියට මොහොනලා. right. ඊළඟ කරුණ. දැන් මේ තන්තුව ස්කන්ධයක් සහිතයි. ඒ නිසා මම ඔයාලට කලින් කිව්වා මොකද්ද? තන්තුවක ස්කන්ධයක් සහිත නම් එයාගේ ආතතිය තැනින් තැනට වෙනස් වෙනවා කියලා. එහෙනම් මෙතන ආතතිය අපි T1 කියලා ගත්තොත් අනිවාර්යයෙන්ම මෙතන ආතතිය ඊට වඩා වෙනස්. මම T2 කියලා ගත්තා. ඕකයි කතාව. තන්තුවක ස්කන්ධයක් සහිත නම් එයාගේ ආතතිය තැනින් තැනට වෙනස් වෙනවා. ඊට පස්සේ දැන් මට ඔයාලට කියලා පෙන්නන්න අනිදාස් බල කතන්දරේ. මේ වස්තුව මේ තියෙන සිවිලිම මේ තියෙන තන්තුව. පොදු වස්තු තුන මත ක්‍රියා කරන බල වෙන වෙනම ලකුණු කරන්නකො. කොහොමද ලකුණු වෙන්නේ? හරි අපි තන්තුව ගමු. දැන් මේ වස්තුව ගමු. වස්තුවේ බල තියෙනවා මෙහෙම M1G. හරිද? මම කලින් කිව්වා අපි තන්තුව මත ආතති බලය ලකුණු කරනවා නම් ඒ ලකුණු කරන්නේ තන්තුවට සම්බන්ධ වෙලා තියෙන වස්තුව මත තියෙන බලය. එහෙනම් ඇත්තට මෙතන T1 මාක් කළා නම් ওই T1 ওই දිශාවට තියෙන වස්තුව මත තමයි ලකුණු වෙන්න ඕනේ. T1. ඊට පස්සේ මෙතන තන්තුව සීලින් සමග ස්පර්ශ වෙලා තියෙනවා. අපි මෙතන තන්තුවේ ආතතිය ලකුණු කරලා තියෙනවා T2 කියලා. නමුත් මේ T2 කියලා කියන්නේ කොයි දිශාවට තියෙන බලයද? නැත්නම් කවුරු මත තියෙන බලයද? මේ සීලින් මත තියෙන බලය. පැහැදිලිද? ඊට පස්සේ තන්තුව ගත්තොත් මම කලින් කිව්වා තන්තුව විතරක් සැලකුවොත් ආතති බලය මාක් කරන්න කොහෙටද? ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට. එහෙනම් මෙන්න මෙහෙමයි ඉන්න ඕනේ. T1 සහ T2 ඔය විදිහට මාක් වෙන්න ඕනේ. ඊට පස්සේ මොකද්ද තියෙන්නේ මෙයාගේ? බර තියෙනවා. මෙයාගේ ස්කන්ධේ M1 මෙයාගේ ස්කන්ධේ M2 කියලා ගමු. මෙයාව සැහැල්ලු තන්තුවක් මගින් මේ විදිහට ස්පර්ශ කරලා තියෙනවා. ස්පර්ශ කළා මේ තියලා තියෙන සුමන පෘෂ්ඨයක් මත හරිද? ඇයි සුමන පෘෂ්ඨයක් කියලා කිව්වේ? සුමන පෘෂ්ඨයක් කිව්වට පස්සේ මෙතන ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙනවද? ඝර්ෂණ බලයක් නැහැ. ඒ නිසා තමයි සුමන පෘෂ්ඨයක් කියලා කිව්වේ. මම මේ දිශාවට මේ වස්තුව F කියන බලයකින් අදයි යනවා හිතන්න. මෙතන අපි P කියන බලයෙන් ගමු. මේ දිශාවට මේ පද්ධතිය P කියලා බලයකින් ඇදලා යනවා. right. මට ඕනේ මේ වස්තුව මත ක්‍රියා කරන බල ආතති බල බර ඊට පස්සේ අභිලම්බ ප්‍රතික්‍රියා ඔක්කොම ටික ලකුණු කරලා පෙන්නන්න මේ වස්තුව මත. දැන් මොනවද ලකුණු වෙනවද බල? මුලින්ම ගමු බර. බර කොහොමද තියෙන්නේ? සිරස්ව පහළට. M1G කියලා ගන්න පුළුවන්. මෙයාගේ බර තියෙනවා. මෙයාගේ බර තියෙනවා. M2G කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ආතතියක් තන්තුවක් තියෙන්නේ. දැන් තන්තුව මත මොකද්ද ලකුණු වෙන්න ඕනේ? ආතති බලය. ආතති බලය ලකුණු වෙන්නේ කොහොමද? තන්තුවේ දෙකලවර මුහුණට මුහුණ දාන. ඔන්න ඔහොමනේ. සැහැල්ලු නිසා මොකද වෙන්නේ? මෙතන ආතතිය T නම් මෙතන ආතතිය කීයද වෙන්නේ? Tම තමයි. හරි. ඊට පස්සේ මේ අතර අභිලම්බ ප්‍රතික්‍රියා ඇති වෙනවා. මොකද්ද තර්කය? මේ පෘෂ්ඨය මගින් මෙයා මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව. M1 මත තමයි මේ අභිලම්බ ප්‍රතික්‍රියාව ඇති වෙන්නේ. එතකොට නිව්ටන්ගේ තුන්වන නියමයට අනුව මොකද වෙන්නේ? මේ M1 මගින් මේ වස්තුව මත ඇති කරනවා අභිලම්බ ප්‍රතික්‍රියාව. ඒකත් R1 කියලා R1ම තමයි. ඊට පස්සේ මේ M2 කියන වස්තුව මත මේ පෘෂ්ඨයෙන් ඇති කරනවා ඉහළට අභිලම්බ ප්‍රතික්‍රියාව. අමිලම් මේ පෘෂ්ඨයට ලම්බකයි මේ R2 කියන බලය. ඒකයි අපි හැමලම සිරස්ස ලබු කරන්නේ. නිව්ටන්ගේ තුන්වන නියමයට අනුව මේ M2 කියන වස්තුව මගින් පෘෂ්ඨය මත ඇති කරනවා අභිලම්බ ප්‍රතික්‍රියාවක් විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ. හරිද? එහෙමනම් දැන් අපි නිදහස් බල සටහන් කතන්දරයට යමුකෝ. නිදහස් බල සටහන් කියලා කිව්වේ M1 වස්තුව වෙනමයි M2 වස්තුව වෙනමයි ලකුණු කරන එකට. යාමත ක්‍රියා කරන බල ටික වෙන වෙනම ලකුණු කරන එකට තමයි කියන්නේ නිදහස් බල සටහන් කියලා. එකක් තමයි මෙයාගේ බල. M1G. ඊට පස්සේ මොකද මේ පෘෂ්ඨය මගින් මෙයා මත ඇති කරනවා වස්තුව මත ඇති කරනවා R1 කියන අභිලම්බ ප්‍රතික්‍රියාව. තව මොනවද තියෙන්නේ? මේ තන්තුව සම්බන්ධයි. ඒ නිසා තන්තුව මගින් මේ දෙකට දැන් මතකයි තන්තුව මත බල ලකුණු කළාට පස්සේ P ওই පැත්ත මාක් වෙනවා කියන අදහස් කරන්නේ මේ P ඇති වෙන්නේ වස්තුව මත.
දිශාව මේ පැත්තට. ඊට පස්සේ මේ M2 වස්තුව ගත්තොත් එයා මේ පැත්තට P බලයෙන් අදිනවා. එහෙනම් එයා මට තියෙනවා M2 G කියන බර එයා මට ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාවක් ඒක R2. ඊට පස්සේ මේ තන්තුවේ ආතතිය ලකුණු කරන්න ඕනේ. මම අංශුවක් කියලා සැලකුණා. මේ අංශුව මත මෙයා තිරසට θ කෝණයක් ආනතව තියෙනවා. මම මේක මෙන්න මේ පොඩක් සලකුණු කරගන්නම්. මෙන්න මේ විදිහට සිරස්ස රේඛාවක් අඳිනවා මම. ඒ වගේම තමයි මේ ලක්ෂ්‍ය හරහා පෘෂ්ඨයට ලම්බක රේඛාවක් ඇඳ. ඔන්න ඔය විදිහට මම රේඛා දෙකක් ඇඳලා තියෙනවා. මම කිව්වා මෙන්න මේ රේඛාව සිරස්. එහෙනම් මේ තිරසයි මේ සිරසයි හදන කෝණය කීයද? මෙතන කෝණය කීයද? අංශක 90යි. මේ තියෙන ත්‍රිකෝණයක්. මම මේ නම් කරන්නම්කෝ A B C කියන. මේ A B C කියන ත්‍රිකෝණයක්. එතකොට මම ගන්නම් මෙන්න මේ කෝණය. මේ කෝණය මම x කියලා ගන්නවා. ඔයා දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතුව කීයද? 180යි. ඒක අදහස් තමයි අපි ABC ත්‍රිකෝණය ගත්තොත් θ කෝණය ධන 90 ධන x වල එකතුව සමාන වෙන්නේ කීයටද? 180ට. මේ 90 එහා පැත්තට විදිහට පස්සේ θ ධන x සමානයි කීයද? 90යි. එහෙනම් x කියන්නේ කීයද? θ එහා පැත්තට කියන්න. ඒ කියන්නේ 90 ඍණ θ කියනවා. එහෙනම් x ලගය කීයද? 90 ඍණ θ. හරි. ඊට පස්සේ මම කිව්වා මම මෙන්න මේ අඳින පොළ පාට රේඛාව. ඕක ඇදලා තියෙන්නේ මේ පෘෂ්ඨයේ මේ ආනත තලයට ලම්බකව. ආනත තලයට ලම්බකයි කියනවා කියන අදහස් කරන්නේ ආනත තලයේ රේඛාව සහ ආනත තලය සහ මේ පොළ පාට රේඛාව අතර අංශක 90 මේ කෝණය කීයද? අංශක 90යි. හරි. මම සලකන්නම් මෙන්න මේ කෝණය y කියලා. එහෙනම් ඔයාලට පේනවද මේ x ධන y එකතු වෙලා නේද 90 හැදෙන්නේ? මේ කෝණය මේ කෝණය මේ ඍජු කෝණය හැදෙන්නේ x කෝණය ධන y. මම අර කලින් කිව්වා වගේ මේ x කෝණය ධන y කෝණය එකතු වෙලා තමයි අංශක 90 හැදෙන්නේ. එහෙනම් අපිට මෙහෙම ලියන්න බැරිද? x ධන y සමානයි අංශක 90යි කියලා. පුළුවන් නේද? හැබැයි x වල අගය කීයද? 90 ඍණ θ. ධන y සමානයි කීයද? අංශක 90යි කියලා එනවා. මේ අනුවට මේ අනුව මොකද වෙන්නේ? කැපෙනවා. මේ ඍණ θ එහා පැත්තට මොකද වෙන්නේ? මේ වගේ තිරසට θ කෝණයක් සහිතව තියෙන ආනත තලයක් සැලකුවාම මෙන්න මේ ආනත තලයේ මේ කෝණය θ නම් තිරස සමග සාධන මෙන්න මේ පොඩි කෝණය. මෙන්න මේ කෝණය හොඳට මතක තියාගන්න කීයද? θ කියලා. ඒක මම ඔප්පු කරන්න තමයි මෙන්න මේ පොඩි සරල ගණනය කිරීම කළේ. ස්කන්ධය m කියන වස්තුවක් මෙන්න මේ විදිහට තලයක් මත තියලා තියෙන අපේ එකම ස්කන්ධයේ m කියන වස්තුවක් මෙන්න මේ විදිහට තියෙන සුමට තලයක් මත තියලා තියෙනවා. මේ වස්තුව මත නැත්නම් මේ පද්ධතිය මත ක්‍රියා කරන බල මොනවද? අංක 1 මොකද්ද? බර. බර අනිවාර්යෙන් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? මෙන්න මේ විදිහට. සිරස්ස පහළට. ඊට පස්සේ මේ පෘෂ්ඨය සමග වස්තුව ස්පර්ශ වෙලා තියෙනකොට පෘෂ්ඨය මගින් වස්තුව මත ඇති කරන මොකද්ද? අභිලම්බ ප්‍රතික්‍රියාවක්. ඒක R කියලා ගමු. ඔයා දන්නා මේ අභිලම්බ ප්‍රතික්‍රියාව මේ පෘෂ්ඨයට මෙතන මේ ආනත තලයට ලම්බකයි නේද? එහෙනම් මෙතන අංශක 90 කියලා ඔලුව තියාගන්න. මම මේක පොඩ්ඩක් දික් කරන්න පහළට. මේක හරියට අර වගේ සිද්ධියක් නේ තියෙන්නේ. එහෙනම් මට කියන්න කිසිම ගණනය කිරීම මේ කෝණය ඇල්ෆා කියලා ගමු. මේ කෝණය ඇල්ෆා නම් අනිවාර්යෙන් මෙන්න මේ කෝණය කීයද? ඇල්ෆාම තමයි. දැන් ඇයි මේ ඇල්ෆා කෝණයක් මෙතන ඔහම දාලා තියෙන්නේ? ඔයාලට මතක ඇති බල විභේදනයේ මම කතා කළා. බල විභේදනය කරද්දී ආනත තලයක් තිබුණොත් අපි බල විභේදනය කරන්නේ කොහොමද? ආනත තලයට ලම්බකව සහ ආනත තලයට සමාන්තරව. තේරුණාද? දැන් එතකොට
මෙන්න මේ බලය දැන් මේ R කියන බලය ගත්තොත් R කියන බලය දැනටමත් ආනත තලයට ලම්බකයිනේ. ඒ නිසා එයාව විභේදනය කරන්න ඕනේ නෑ ආයෙ. හැබැයි මේ mg කියන බලය මොකද වෙන්නේ? mg කියන බලය ආනත තලයට ආනතව තියෙනවා. ඒ නිසා අපි මේ mg කියන බලය විභේදනය කරගන්නවා. මෙයා මේ දිශාවට විභේදනය කළොත් මෙන්න මෙතන කොහොනේ අංශක 30යි. මේ ආනත තලයේ තිරසර දක්වන ආනතිය අංශක 30යි කියලා සලකන්න. එහෙමනම් අනිවාර්යයෙන්ම මෙතන කෝණයක් කීයද වෙන්න ඕන? මෙන්න මේ කෝණය 30යි. අපි සරලව මෙහෙම මේ කෝණය අංශක 90යිනේ. මේක 90 නම් මේක 30 නම් මේ කෝණය කීයද? 60යි. මේක සම්පූර්ණ අංශක 90ක් නේ. එහෙනම් මේක 60යි නම් මේක කීයද? 30යි. ඇල්ෆා කියලා ගමු. එහෙනම් අනිවාර්යයෙන් මෙතන කෝණයක් කීයද? ඇල්ෆා වෙනවා. මම මේ mg කියන බලය විභේදනය කරද්දී ඒ විභේදනය කරන ආනත තලයට ලම්බකව. ලම්බක විභේදනය කරාට පස්සේ කෝණයේ දෙසර නිසා මොකද වෙන්න ඕනේ? mg cos alpha කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ ආනත තලයේ දිගේ විභේදනය කළොත් මෙන්න මේ දිශාවට විභේදනය කළොත් ඒ සංරචනය මොකක්ද? mg sin alpha කියලා එනවා. මෙහෙම බල විභේදනය කරාට පස්සේ මේ mg කියන බලයක් තියෙනවද? නැහැ. එහෙම බලයක් ඕනේ නැහැ. මම ආයෙ කියනවා මේ වස්තු දෙක එකිනෙකට ස්පර්ශ වෙලා තියෙන්නේ. මම චුට්ටක් ඈඩ් කරලා ඇඳට මේ වස්තු දෙක එකිනෙකට ස්පර්ශ වෙලා තියෙන්නේ. හරි. මම මෙයා ගන්නම් එයාගේ ස්කන්ධය එක කියලා. මෙයාගේ ස්කන්ධය m1යි. මෙයාගේ ස්කන්ධය m2යි. මෙතන කෝණය θ කියලා ගමු. දැන් මට ඔයාලා ලහු කරන්න බෑ මෙයාලා මත ක්‍රියා කරන බල මොනවද කියලා. එක මෙයාගේ බල. බල කොහොමද ක්‍රියා කරන්නේ? සිරස්ව පහළට. මෙයාගේ බල m1t කියලා ගන්නවා. ඊට පස්සේ මොකද්ද? මේ වස්තුව තියෙනවා. එයාගේ බල තියෙනවා සිරස්ව පහළට. එහෙනම් කීයද? m2යි g කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ මොකද්ද තියෙන්නේ? දැන් මේ වස්තු ස්පර්ශ වෙලා තියෙන්නේ මේ ආනත තලයේ සමග. එහෙමනම් ආනත තලය මගින් මේ වස්තුව මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව. ඒක අපි නම් කරමු r1 කියලා. r1 කොහොමද කියලා. දැන් ඔයාලා මතක් කරගන්න අනිවාර්යෙන් මේ වස්තුව මගිනුත් මේ ආනත තලය මත අභිලම්බ ප්‍රතික්‍රියාව ඇති කරනවා. නමුත් මම ඒක දැනට මාක් කරන්නේ නැහැ. r1 කියලා දැන් ආනත තලය මගින් වස්තුව මත අභිලම්බ ප්‍රතික්‍රියාවක් ඇති කරනවා නම් නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව මේ බලයට සමාන බලයක් මෙයා මත ක්‍රියාත්මක වෙනවා. පැහැදිලිද? නමුත් මම ඒක පොඩ්ඩක් මෙතනදී මාක් කරන්න නැතුව ඉන්නම්. ඊට පස්සේ මොකද්ද? මේ ආනත තලය මගින් මේ වස්තුව මත ඇති කරන නැවත අභිලම්බ ප්‍රතික්‍රියාවක්. අපි නම් කරමු R2 කියලා. දැන් ආයේ මෙතන මට ආයෙ පාරක් කියන්න තියෙන්නේ. මේ වස්තුව මගිනුත් මෙයා පෘෂ්ඨයේ මත නැත්නම් ආනත තලය මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාවක්. ඒක කීයද? R2. නමුත් ආනත තලය මත මම මෙතනදී පොඩ්ඩක් ක්‍රියා කරන බල ටික චුට්ටක් අයින් කරලා දාන්නම්. හරිද? හරි. ඊට පස්සේ මොකද්ද? මේ වස්තු දෙක එකිනෙකට ස්පර්ශ වෙනවා. එකිනෙකට ස්පර්ශ වෙන නිසා අපිට කියන්න පුළුවන් මොකද්ද? මේ වස්තුව මගින් මෙයා මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව. අපි නම් කරමු R3 කියලා. හරි. එතකොට නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව මොකද වෙන්නේ? මේ වස්තුව මගින් මෙයා මතක් ඇති කරනවා අභිලම්බ ප්‍රතික්‍රියාව. ඒක කීයද? R3. පැහැදිලිද? හරි. දැන් එතකොට ඔයාලට මතක ඇති මෙතන කෝණය θ කියලා දුන්නානේ. මට පුළුවන් මෙන්න මෙහෙම කරන්න. මේක පොඩ්ඩක් දික් කරොත් එහෙම මෙතන කෝණය කීයද? θ. මෙතන කෝණය කිසිම අවුලක් නැහැ θ. පැහැදිලිද? ඔන්න ඔහොමයි බල ටික ලකුණු වෙන්නේ. තේරුණාද? දැන් ඔයාලට තේරෙනවා R1 R2 කියන්නේ ආනත තලයට ලම්බකව තියෙන්නේ. R3 කියන බල දෙක ආනත තලයට සමාන්තරව නැත්නම් ආනත තලයේ දිගේ තියෙන්නේ. mg කියන බල m1g සහ m2g කියන බල දෙක විතරයි කොහෙටවත් නැතුව තියෙන්නේ. ඒ නිසා එහෙම කොහෙටවත් නැතුව තියෙන බල මොකද අපි කරන්න ඕනේ? විභේදනය කරගන්න ඕනේ. තේරුණාද? එහෙනම් මේ m1g කියන බලය අපිට පුළුවන් මේ පැත්තට විභේදනය කරන්න. ආනත තලයට ලම්බකව විභේදනය කළොත් මොකද සංගතකය කියන්නේ? මොකද කියන්නේ? කෝණයේ දෙසටනේ. ආනත තලයේ ලම්බකව නම් කෝණයේ දෙස විභේදනය කරන්නේ. ඒ නිසා මොකද ඒක cos ආපයක්. cos θ ආනත තලයේ දිගේ කියන්නේ කෝණයෙන් ඉවතට මේ mg කියන බලය කෝණයෙන් ඉවතට විභේදනය කළොත් ඒක අපි කොහොමද ලියන්න ඕනේ? m1g sin θ කියලා. පැහැදිලිද? ඊට පස්සේ උනා අපිට පුළුවන් මේ m2g කියන බලයත් විභේදනය කරන්න විභේදනය කළොත්
කෝණේ දෙසට විභේදනය කරන නිසා අපි cos කියලා ගන්නවා. එහෙනම් මොකක්ද ඒක? m2g cos theta. ඒක වගේම අපිට පුළුවන් මෙන්න මේක මෙහෙම r ට විභේදනය කරගන්න. දැන් ඔක අපහැදිලි වෙනවා. හරි ඒක ලහු කළොත් ඒක ලහු කළොත් කොහොමද එන්නේ? m2 sin theta කියලා. තේරුණාද? right. අපි මෙතෙන්ද ප්‍රධාන වශයෙන් කතා කරන්නේ මේ සැහැල්ලු මේ සැහැල්ලු සුමට සැහැල්ලු කප්පි ගැන. හරිද? මෙන්න සලකන්න. මේ විදිහට වස්තු දෙකක් ඔන්නම තියෙනවා. හරිද? අපි ගමු මෙයාගේ m1 ස්කන්ධයක් තියෙනවා කියලා. මෙයාගේ m2 ස්කන්ධයක් තියෙනවා කියලා සලකමු. right. ඔක්කොටම කලින් මම ගන්න මෙන්න මෙහෙම m1 විශාලයි m2 කියලා ගමු. m1 විශාලයි m2 right. ඉස්සලාම බල ටික ලහුව කරමු. දැන් ඔයා මතක තියාගන්න මේ තන්තුව සම්පූර්ණ එක තන්තුවක්. හරිද? තන්තු දෙකක් නෙමෙයි එක තන්තුවක් තියෙනවා. එහෙනම් මෙයා මතක තියාගන්න බල ලකුණු වල තියෙන සහ මේ තන්තුව සැහැල්ලුයි කියලා ගන්න. සැහැල්ලු සහ අවිතන්නේ ඇදෙන්නේ නැහැ. එහෙමනම් බල ලකුණු වෙනවනේ කොහොමද? මෙන්න මේ විදිහට. මෙතන m2g ඊට පස්සේ මෙයාගේ බර කවුද? m1g. ඊට පස්සේ තියෙනවා මේ තන්තුවක් තියෙනවානේ. මේ තන්තුවේ ආතතියක් තියෙනවා. සම්පූර්ණ තන්තුව පුරාවටම ආතතිය නියත වෙන්න ඕනේ. ඒ නිසා මෙතනදී ලකුණු කරත් මොකද වෙන්න ඕන? ආතතිය ඉහළට තියෙන්නේ. ඔයාලට කැමති නම් ඉතින් මෙතනත් ඕන මාක් කරන්න ප්‍රශ්නයක් නැහැ. නමුත් දෙච්චර ඕනෙත් නැහැ. හරිද? ඔහොම තන්තුව මාක් කළා කියලා අවුලකුත් නැහැ. හැබැයි කොහොම වුණත් තන්තුව පුරාවටම ආතතිය සමානයි. පැහැදිලිද? හරි. එතකොට මේ වගේ ගණන් වලදී අපි තෝරගන්න කොයි පැත්තටද පද්ධතිය ගමන් කරන්න කියලා. දැන් මේ වස්තු දෙක එකිනෙකට සම්බන්ධයි. ඒ නිසා අනික m1 ස්කන්ධය විශාලයි. ඒ නිසා මොකද වෙන්නේ? m1 ස්කන්ධය පහළට ගමන් කරනවා කියලා අපි හිතමු. දැන් මේ විදිහට කියලා අතහැරියොත් එහෙනම් මොකද වෙන්නේ? මේ වස්තුව පහළට ගමන් කරනවා. මේ වස්තුව ඉහළට ගමන් කිරීමක් තියෙනවා. තේරුණාද? සහ දෙන්නම ගමන් කරන්නේ එකම ත්වරණයෙන්. මෙයා ඒ තොරණයෙන් පහළට ගමන් කරනවා නම් අරයා ඒ තොරණයෙන් ඉහළට ගමන් කරනවා. එතකොට දැන් මෙතනදී අපි x සමානයි m දානකොට කොහොමද කරන්නේ? මම m1 වස්තුවෙන් x සමානයි m දාන්නම්. m1 වස්තුවට x සමානයි m දාද්දි දැන් බලන්න m1 වස්තුව කොයි පැත්තටද තොරණය වෙන්නේ? පහළට. එතකොට අපි සමීකරණ දාන්නේ කොහෙටද? සිරස්ව පහළට. එතකොට m1 වස්තුව මත තියෙන බල මොනවද? m1g තියෙනවා t තියෙනවා. හැබැයි මම අර කලින්ම කිව්ව සිද්ධිය මතකද? අපි f සමානයි මේ දානවා නම් m1 වස්තුවට මේ වස්තුවල හරිද? ඊට ඒ වස්තුව මත තියෙන බල වලින් පහළට තියෙන බලයන් ධන කියලා ගන්නවා. ඉහළට තියෙන බල මොනවද කියලා ගන්නේ? ඍණ කියලා. එහෙනම් මෙතන ගත්තොත් එහෙනම් කොහොමද එන්නවනේ? m1g ඍණ t සමානයි m එකයි a කියලා ගන්න පුළුවන්. මම m2 වස්තුව ගමු. දැන් මට කියන්නේ m2 වස්තුව කොයි පැත්තටද ත්වරණය වෙන්නේ? ඉහළටනේ. එහෙමනම් අපි ඉහළට සමීකරණය දාමු f සමාන m කියලා. එතකොට m2 වස්තුව මත ක්‍රියා කරන බල දෙක තමයි මේ තියෙන්නේ. ඒ දෙකෙන් t තියෙන ඉහළට m2g තියෙන පහළට. එහෙනම් ඉහළට තියෙන බල අපි සලකනවා කවුද? ධන කියලා. පහළට තියෙන බල ටික සලකනවා ඍණ කියලා. එහෙනම් මෙතන කොහොමද? t ඍණ m2g සමානයි m2 එක කියලා ගන්න පුළුවන්. වස්තුවක් තියෙනවා මෙන්න මේ විදිහට. මෙයා සුමට තල ඔක්කොම දැන් මේ කතා කරන්නේ මොනවද? සුමට තල නැත්නම් සුමට පෘෂ්ඨ ගැන. මම සලකන මෙයා දැන් මේ සුමට මෙතන තියෙන්නේ සලකන මේ සුමට පෘෂ්ඨය සහ මේ සැහැල්ලු තන්තුවක් තමයි මෙතන භාවිතා කරලා තියෙන්නේ. හරි. දැන් මට කියන මොනවද මෙතන ක්‍රියා කරන බල කියලා? මේ වස්තු වල බල. මෙයාගේ බල තියෙන්නේ කොහෙද? තිරස්ස පහළට තියෙනවා. ඊට පස්සේ මෙයාගේ බල තියෙනවා මොකද්ද? m2g. ඊට පස්සේ දැන් මේ තන්තුවක් තියෙනවනේ මෙතන. මේ තන්තුව මේ සැහැල්ලුයි.
ඒ නිසා තන්තුවේ ආතතිය සම්පූර්ණ පුරාවටම සමානයි. එතකොට මෙතන ආතතිය T කියලා ගත්තොත් අනිවාර්යයෙන් මෙතන ආතතිය මොකද වෙන්න ඕනේ? T. දිශාවෙන් හොඳට අදහසක් තියාගන්න කෙලවර වල දෙකෙන් එකිනෙකට මුහුණලා. මේ වස්තුව මේ පෘෂ්ඨය මගින් මේ වස්තුව මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව. අපි නම් කරමු R කියලා. ඒ වගේම තමයි නිව්ටන්ගේ තුන්වන නියමයට අනුව මේ වස්තුව මගින් මේ පෘෂ්ඨය මත ඇති කරනවා අභිලම්බ ප්‍රතික්‍රියාවක්. නමුත් අපි පෘෂ්ඨයට අදාළ නැති නිසා මම මේ පෘෂ්ඨය මත තියෙන බලය අයින් කරනවා. හරිද? හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ ලකුණු ක්‍රියා කරන්නේ නැහැ කියලා. නමුත් මගේ පහසුවට මම පොඩ්ඩක් මේක අයින් කළා. right. දැන් මට කියන්නේ මේ පද්ධතිය ගමන් කරන්න කොයි පැත්තටද? අනිවාර්යයෙන්ම මේ පැත්තට ගමන් කරන්න. අපි ඒක තරණය වෙනවා කියලා මේ පැත්තට. මේ දිශාවට නම් මෙහා තරණය වෙනවා. මොකද මේ තන්තු එකිනෙකට සම්බන්ධයි නිසා මේ වස්තුව මේ පැත්තට ගමන් කරනවා නම් මෙයා අනිවාර්යයෙන් මේ පැත්තට ගමන් කරන්න ඕනේ. මම මේ two වස්තුවට F සමානයි මේ දාති තිරස්ස ගත්තොත් තියෙන බල මොනවද? T තියෙනවා. right. එයා දන්න. මට කියන්න මේ R සහ M2G කියන බල දෙක සලකනවද?